ආයිබෝවන් දුවේ පුතේ. අද අපි ඔබත් එක්ක කතා කරන්න ආවා ඔබ ආසම ලේසිම විෂය විද්‍යාව. අපි මෙතෙක් පාඩම් වල දුවේ පුතේ කතා කළා ජෛව ගෝලය පිළිබඳව. මේ පාඩමේ අවසානම මාතෘකාව පිළිබඳව තමයි අද අපි කතා කරන්නේ. දුවල පුතාලට මේ පසුබිමේ පේනවා ඇති අපි අද පොඩි විශේෂ තැනකට ඇවිල්ලා තියෙන්නේ. මොකද්ද මේ විශේෂ තැන? කාවද මම හම්බ වෙන්න ආවේ? දැන් මේ දේවල් පොඩි කුතුහලයක් ඇති ඔබට නේද? හරි. අද මම කතා කරන්න ආවදුයි පුතේ අපි තිරසාර කෘෂි කර්මාන්තය පිළිබඳව අපිට ඉන්න සම්පතක් එක්ක. ඉතින් අපි කතා කරලා බලමු නේද අපි අපේ පාඩමට අවශ්‍ය විස්තර ටිකක් අපි ගවේෂණය කරගමු සහ අහගමු. තව ඔබට පුළුවන් මේ සාකච්ඡාව ඔස්සේ ඔබට දේවල් හොයාගන්න. එහෙනම් අපි මම ඔබට හඳුන්වලා දෙන්නම් කවුද අද අපිත් එක්ක ඉන්න විශේෂ පුද්ගලයා කියලා. ආයිබෝවන් ගමවමි. ඉතින් කොහොමද? දෙයියනේ කියලා අනුන්ට කරදරයක් නැතුව ඉන්නවා මහත්තයෝ. ඉස්කෝලේ මහත්තයා මොකෑ මේ ඉසව්වේ? මම මේ ආවේ අපේ 11 ශ්‍රේණියේ දරුවන්ගේ පාඩමකට තොරතුරු ටිකක් ගවේෂණය කරගෙන යන්න. එතෙන්දී මේ අපේ ගමමාවා හම්බෙච්ච එක මට ලොකු ආසනාවක්. මොකද අපේ දූල පුතාලට ගමමාමගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. දැන් මහත්තයෝ ඔය තිරසාරයි කියෝ යනවා මිසක් කර නැති දෙයක් නෑ නෝෑ. දැන් ඔය තිරසාරයි කියලා කියන්නේ අපිත් ප්‍රයෝජනයට අරගෙන ඉදිරි પરම්පරාවටත් ප්‍රයෝජනයට ගන්න ඉතිරි කරලා තියෙන එක නෝෑ. දැන් අපේ අප්පොච්චගේ අප්පොච්චා උන්දගේ අප්පොච්චා මේවා ඉතිරි කරලා ගියේ හින්දා නෝෑ අදත් අපි මේවා පාවිච්චි කරන්නේ. දැන් බලන්නකෝ එහෙන් කඩොලාන කපනවා. මෙහෙන් වනාන්තර විනාශ කරගෙන යනවා. අපේ මේවා ඉතින් දෙයියොම බලාගත්තා. දැන් પરම්පරාවෙන් පස්සේ මහත්තයෝ මේවා පෙන්වන්න වෙන්නේ අර රූපරාමු ෆොටෝ කෑලි වලින් මේ ගම මාමලා ඒ කාලේ ගොවිතැන් කරනකොට කොහොමද ඒ කාලේ ගොවි කටයුතු එහෙම කළේ? ඒ කාලේ මහත්තයෝ අපි වී ගොවිතැන වගේම හේන් ගොවිතැනත් කරාවෝ. දැන් මහත්තයෝ වනාන්තරේ බලන්නකෝ. වනාන්තරේ ගත්තාම විවිධ ගස් වර්ග තියෙනවා නේද? මහත්තයා දැකලා ඇතිනේ. අපිත් ඒ වගේ තමයි. එකම හේනේ කුරක්කන්, මෙනේරි, තල, වඩයිරිඟු, වට්ටක්ක, බෝංචි මෑ වගේ ගොඩක් භෝග වගා කරනවා මහත්තයෝ. ඔය මහත්තයලන් කියන්නේ බහුභෝග වගාව කියලා නෝෑ. එහෙම වගා කරනකොට මහත්තයෝ ඔය කෘමි උදුරුත් අඩුයි. අනික මහත්තයෝ අපි ඔය පාවිච්චි කළේ අපිම හදාගත්ත පොහොර නෝෑ. අපේ ගවදරුවන්ගේ ගොම්පසයි ඔය ග්ලිඩිසීරියා කොළ ඒ වගේම මහත්තයෝ ඉක්මනට දි รา පත් වෙන කොළ වර්ග තමයි අපි ගොඩක් භාවිතා කරේ පොහොර හදාගන්න. ඒවට ඔය කියන්නේ කොම්පෝස්ට් පොහොර කියලා නෝෑ. අපි ඔය වසවිස භාවිතා කළේ නෑ මහත්තයෝ. අනික මහත්තයෝ අපේ හේනේ වටේම මීගස් වවලයි තියෙන්නේ. මීගස් කියන්නේ පොහොර ගබඩා නෝෑ. ඒකට අද ඒ කාලේ ඇස් වහක් කට වහක් නෑ මහත්තයෝ. අපේ අටුකොටු ටිකක් පිරීලා ඥාති හිත මිතුරන්ටත් බෙදලා
ඔය බවලත් ඇත්තන්ගේ ගෙවල් වලටත් අපි මේ ආහාර ද්‍රව්‍ය බෙදලා ඉතිරි වෙන ටික මුදලුත් කරගන්නවා නෑ. අපි ඔය දැන් වගේ වසවිස දාලා පස මැරුවේ නෑ ඕන්. සතා සීපාවත් ජීවත් වුණා. අපිත් සතුටින් ජීවත් වුණා. මේ ගම මාමේ දැන් අපි භාවිතා කරනවානේ මේ කාලේ රසායනික පොහොර වර්ග. ඇත්තට මේ රසායනික පොහොර වර්ග දැම්මහම පස මැරෙනවද? ගම මාමලා මේ ඒ කාලේ රසායනික පොහොර භාවිතා කළේ නැද්ද? එහෙනම් දැන් බලන්න මහත්තයෝ ඔය ගැඩවිල් කියන සතා අපිට කොපමණ වටිනා දෙවියෙක් වගේ සතෙක්නි මහත්තයෝ. ඌ මොකෑ කරන්නේ? පස යට තියෙන පස් අංශු බුරුල් කරලා පස වාතනය කරනවා නෑ. දැන් කවුද ඒක කරන්නේ? ඔය වස විස පෝර දැම්මහම මේ ගැඩවිල් සතා මැරෙනවා නෑ. අර ඇහැට පේන්නේ නැති සත්තු මොකුන්ද සුද්‍රජීවී අන්න හරි. ඒ වුණුත් මහත්තයෝ අපිට හිතවත් සත්තු නෙවෙයි. උනුත් මැරෙනවා නෙවෙයි. මේ වස විස දැමීමෙන් ගම මාමේ මේ ඒ කාලේ කෘමි උදුරු එහෙම තිබුණ නැද්ද? දැන් කාලේ නම් ඉතින් කෘමි උදුරු හරි වැඩිනේ අපිට. ඒ නිසා කෘමිනාශක ගොඩාක් පාවිච්චි කරනවා අපේ දැන් කාලේ ගොවියැත්තෝ. ඒ කාලේ ඇත්තටම ගම මාමේ මේ කෘමි උදුරු කියලා එකක් තිබුණ නැද්ද? ඇයි නැත්තේ මහත්තයෝ? කෘමි උදුරු තිබ්බා. ඒත් හැබැයි ඔය දැන් කාලේ වගේ පිට රටවල් වලින් ගෙනල්ලා මෙහෙ ව්‍යාප්ත කරපු සත්තු නම් හිටියේ නෑ අයිබුවා. ඒ කාලේ ඉතින් ඔය මකුළු අපේ කුඹුරේ ගස්වල මකුළු දැල් බැඳලා මේ කෘමීන්ව ඒකේ පැටලුනහම අන්න උන් අල්ලන් කෑවා. ඒ විතරක් කෑ මහත්තයෝ. කතුස්සා ගෙම්බා මැඩියා මේ සත්වයේ පොඩි පොඩි කෘමි සතුන් අල්ලගෙන කෑවනොය. හප්පේ ඒකට දැන් කාලේ මේ වස විස ගහලා කෝ මහත්තයෝ කුඹුරේ ඒ සත්තු ඔය ඒකට නෑ මහත්තුරු ජෛව පලිබෝධක කියන්නේ. ඕගම්ම මේ අර දැන් රතු පොල් කුරුමිනියව වඳ කරන්න අපි පොල්කොළ කුහර කුරුමිනියා භාවිතා කරනවා. එතකොට අපේ ජපන් ජබර වැව් වලට හානි කරන ජපන් ජබර වඳ කරන්න කුරුමිනියෙත් භාවිතා කරනවා. ඉතින් අපේ වගාවට නම් ඔය කෘමියෝදුරු වැඩි වුණාම අපි කෙම් ක්‍රම භාවිතා කළා. කෙම් පහම් භාවිතා කළා. ඒ විතරක් නොවේ මැහි පත්‍ර ගැහුවා. මහත්තයා දන්නවයි මැහි පත්‍ර කියන්නේ මොකක්ද කියලා? මහත්තයෝ ඔය සබ්බ පාපස් අකරණම් කියන ගාතාව පදෙන් පදේ පොඩි කොළවල ලියනවා. ඒක ලියලා ඉවර වෙලා අපි ඔය පොඩි පොඩි කරුවල ගහලා මේ කුඹුරේ තැන් තැන් වල ගහලා තියෙනවා. ඒකට තමයි මහත්තයෝ කියන්නේ මැහි පත්‍ර ගහනවයි කියලා. මැස්සවවා කියවන්නේ නෑ. නමුත් ඉතින් ඒවැයි යම් ඵල ප්‍රයෝජනයක් තියෙනවා මහත්තයෝ. එතකොට ඔය පණු වර්ග නැති කරන්න මහත්තයා අපි නොයෙක් අතු වර්ග වක්කඩේ ගැට ගහලා තියෙනවා. එතකොට මොකෑ වෙන්නේ? මේ වක්කඩේ අර කොළ පල් වෙලා ඒවැය තියෙන එක එක ද්‍රව්‍ය කුඹුර පුරා විසිරෙනවා. පණුව කොහෙන් ගියාද නෑ මහත්තයෝ. වෙලාවට කලාවට ගොවිතැන් කරාම ඔය කෘමිවදුරු හාන්සියෝ නැතුව අපි ඔය වස විස භාවිතා කළේ නෑ අනික
ඔය දැන් වගේ පිට රටින් ගේන දහජරා වී වර්ග බීජ වර්ග නෙමේ මහත්වෝ අපි පාවිච්චි කළේ දේශීය වී වර්ග. මේ තමයි මහත්වෝ මාවි. දැන් මාවි, සුවඳැල්, පච්ච පෙරුමාල්. ඒ විතරක් බටපොළල්. මේ වගේ දේශීය වී වර්ග මහත්වෝ දේශීය බීජ වර්ග ඒ කාලේ අපි ගොවියෝ එකතු වෙලා හරි ਸਰව සුභාවට වගා කළා ඕ. ඒකට දැන් කාලේ. දැන් බලන්න මහත්තයෝ සුවඳැල්. මේ සුවඳැල් අපේ ධාතු වර්ධනයේට ඒ වගේම ප්‍රතිශක්තිය වර්ධනය කරන්න හොඳ ඔසුවක් නොවේ. දැන් මහත්තයෝ ඔය අපේ දොස්තර පාදිනිය මහත්තයා හැම මේ දේශීය හාල් වර්ග ගැන දේශීය බීජ වර්ග ගැන කතා කරනකොට අපිට සන්තෝෂේ බැරුවා ඕ. අපේ අනාගත පරම්පරාවට මේ දැන් ඉන්න දුවල පුතාලට මේ පිළිබඳ පොඩ්ඩක් දැනුවත් කළොත් අපි ඉස්කෝලේ මහත්තයා කරනවා වගේ ඒ ළමයි මේවා හොඳ උනන්දුවෙන් ඉගෙනගෙන මොනවා හරි කරුමාන්තයක් දේශීය වශයෙන් කරයි නොවේ. ඒ සන්තෝෂෙට තමයි ඉතින් අපිට තියෙන්නේ. මේ ගම මාමේ දැන් ඒ කාලේ වැව් ජලය නේද වැඩිපුරම කෘෂි කර්මාන්තයට යොදාගත්තේ. මොකද මට මේ පොතක් හම්බුණා අපේ ලක්දිව පුරාතන වාරි මාර්ග කියලා අපේ ආර්.එල්. බ්‍රෝහියර් මහත්තයා ලියපු පොතක්. ඉතින් ඒක බලාගෙන මම මේ වැව් එහෙම ගැන ගම මාමේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අපේ දුවල පුතාලටත් පුළුවන් ඉතින් මේ වගේ පොතක් හොයාගත්තොත් වැව් පිළිබඳව ආසා කරනවා නම් අධ්‍යයනය කරන්න, ගවේෂණය කරන්න ඔබට හොඳ පොතක්. මොකද මේ ලංකාවේ තියෙන සියලුම වාරි මාර්ග ගැන මේ පොතේ සඳහන් කරලා තියෙනවා. ගම් මාමේ ඇත්තටම මේ වැව් ජලයෙන්ද ඉස්සර වැඩිපුරම ගොවිතැන් කරන්න පටන් ගත්තේ. ගොවිතැන් කළේ නෑ මහත්තයෝ. අපි අහස් දියෙන් තමයි වැඩිය වගා කොලේ. දැන් ඔය අපේ පෙර රජදරුවෝ මේ අහස් දිය එකතු කරන්ට මහා වැව් තැනුවා නොවේ. ඒ වැව් වලින් තමයි මහත්තයෝ අපි ගොවිතැන් කළේ. ඉතින් මේ අහස් දිය අපිට ඊටාම ප්‍රයෝජනයි. හේන් වගාව නම් ඉතින් ඕන් මෝසන් වැහි කාලේ බලලා කල්යල් බලලා භෝග ඉසිනවා. අන්න එතකොට අපි වැහි ජලයෙන්ම තමයි හේන් වගාව කෙරුවේ. කුඹුරු වගාවට නම් ඕන් ඉතින් ඔය වැව් ජලය භාවිතා කරා. අපේ මහත්තයා යමුකෝ අපි ඉස්මත්තේ තියෙන වැව් ගාවට. අපි වැව ටිකක් බලලා ඒ ගැනත් කතා කරමු ආයිබෝ.
මේ තියෙන්නේ මහත්තයෝ අපේ බුලතා කියන යෝධයා හදපු සොරබොර වැව නොවේ. අර ඈතින් පේන්නේ මහත්තයෝ වැව් ඉහත්තාව. අපි පන වගේ ආරක්ෂා කරනවා ඕ. මොකෑ මේ වැවට ජලය ලබා දෙන්නේ මහත්තයෝ ජල පෝෂක ප්‍රදේශයේ වෙන්නේ මේ වැව් ඉහත්තාව. එතකොට මහත්තයෝ මේ ගල් අතුරලා තියෙන්නේ රළපනාව. ඔය වැව් කණ්ඩිය වැවේ ජලයට වදින පැත්ත තමයි මහත්තයෝ ඔය ගල් අතුරලා තියෙන්නේ. දැන් මේ වගේ ගල් නොවේ. මේ වගේ ගල් නෙමෙයි ඒ දවස්වල අතුරලා තිබ්බේ ඕ. හරි සරුව ස්වභාවට කපපු හරි හතරස් ගල් කුට්ටි පඩි පෙළ වගේ ඕන් අතුරලයි තිබ්බේ. ඉතින් මහත්තයෝ මේ වැව් බැම්ම අපේ වැවට ඊටාම වැදගත්. මොකද වැව් බැම්ම නිසා මහත්තයෝ මේ වැවේ තියෙන ජලය ආරක්ෂා කරලා තියෙනවා ඕ. වැව් බැම්ම කැඩුනොත් මහා විනාශයක් නෑ වෙන්නේ. මහත්තයෝ මේ බුලතා නම් යෝධයා හදපු වැවේ ස්වභාවික සොරව් දෙකක් තියෙනවා ඕ. ස්වභාවික සොරව් දෙකක් තියෙන එකම වැව මේ සොරබොර වැව. ඒ සොරව්වත් එක්ක මහත්තයෝ බිසෝ කොටුව කියන වැවේ තියෙන වැදගත්ම අංගය තියෙනවා. මේ බිසෝ කොටුව හදලා තියෙන්නේ මහත්තයෝ මේ සොරව්වත් එක්ක මේ සොරව්වෙන් ජලය වැවෙන් එළියට යනකොට ඕන් වැව් බැම්මට පීඩනයක් ඇති නොවෙන්න. දැන් මහත්තයා මගෙන් අහයි කෝ කියලා මේ සොරබොර වැවේ බිසෝ කොටු. බිසෝ කොටු තියෙන්න ඉතින් රජෙක් හදන්න එපැයි නේද? රජවරුන්ටනේ බිසෝවරු හිටියේ. නෑ මම විහිළුවක් කරේ මහත්තයෝ. මේ වගේ කුඩා වැව්වලට බිසෝ කොටු නෑ ඕ. ඉතින් විශාල වැව්වලට තමයි බිසෝ කොටු හදලා තියෙන්නේ. ඉතින් මහත්තයා මගෙන් පුංචි දේවල් ටිකක් ඉගෙන ගන්න නැති කියලා දැනගන්න නැති කියලා මම විශ්වාස කරනවා. අපේ ඉස්කෝලේ මහත්තයාට පුළුවන් නෑ අපේ ළමයිට මේ අපේ කම ගැන කියා දෙන්න. දැන් මහත්තයෝ ඒ ළමයිට මට පුංචි පණිවිඩයක් කියන්න තියෙනවා ඕ. කියන්න තියෙන්නේ මහත්තයෝ මහ පොළොව අපේ නෙමෙයි. හැබැයි අපි මහ පොළොවේ. ඒක නිසා මේ පස මේ මිහිමව රැකගන්න එක අපේ වගකීමක්. ඉතින් අපි තිරසාරව ජීවත් වෙලා අපේ මේ මහ පොළොව රැක බලා ගන්නට කියලා තමයි යෝ මට මහත්තයාගේ ළමයි ටිකට කියන්න ඕන වෙන්නේ. දුවේ පුතේ අපි සුන්දර වැව්විස්මත්තක ඉඳලා නේද අපේ මහගමරාල මාමත් එක්ක ඊටාම ලෙන්ගතු සාකච්ඡාවකින් පස්සේ ඔන්න අපි ආවා අපේ පන්ති කාමරේට. දැන් දුවේ පුතේ ඔබ දන්නවා අද අපිට මේ ජෛවගෝලයේ පාඩමේ ඔබ 11 වසර විද්‍යාව ඔබ ආසම ලේසිම විද්‍යා පාඩමේ තිරසාර සංවර්ධනය හා පරිසර කළමනාකරණය ගැනයි අපි මෙච්චරලා අපේ මහගමරාල මාමත් එක්ක කතා කරලා අහගත්තේ. හරි. එතකොට දුවේ පුතේ අපි බලමු තිරසාර සංවර්ධනය හා පරිසර කළමනාකරණය. මේ යටතේ දුවේ පුතේ අපිට කතා කරන් තියෙනවා තිරසාර කෘෂිකාර්මික භාවිතය. දැන් අපේ අර වැව අසල අපේ මහගමරාල මාමත් එක්ක එකතු වෙලා කතා කරපු සාකච්ඡාවේ ඔබ ලොකු දැනුමක් ඔබට මේ සම්බන්ධයෙන් ලැබෙන්නේ නැති. ඉතින් අපි පොඩ්ඩක් බලමු ඒ දැනුම ඔබ කොහොමද අපි මේ විෂයත් එක්ක ඒකාබද්ධ කරගන්නේ කියලා. දුපුතේ ඒක වගා වෙනුවට බහු වගාව. මෙන්න තිරසාර කෘෂිකාර්මික භාවිත. දුල පුතාලා කියන්න බලන්න මොකද්ද තිරසාරයි කියන්නේ කියලා. ඔව් හරියටම හරි දුවේ පුතේ. මොකද්ද? අපිත් පාවිච්චි කරලා අපිත් භාවිතා කරලා නේද පරිසරයේ තියෙන දේවල් අපිත් භාවිතා කරලා ඉදිරි පරම්පරාවටත් පරිස්සම් කරලා ආරක්ෂා කරලා තියලා ඒක භුක්ති විඳීම තමයි දුවේ පුතේ තිරසාරයි කියලා කියන්නේ. එහෙනම් හරියටම හරි ඒක වගාවේ දැන් මේ කෘෂිකාර්මික තිරසාර කෘෂිකාර්මික භාවිතයේදී එක් අංගයක් තමයි දුවේ පුතේ මොකද්ද? ඒක වගා වෙනුවට බහු වගාව පවත්වන එක අපි මතකනේ අපේ මහගමරාල මාම කියා දුන්නා නේද? එකම බිමක විවිධ භෝග වර්ග වගා කිරීම.
එකම බිමක විවිධ භෝග වර්ග වගා කිරීමට අපි කියනවා ඒක වගාව වෙනුවට බහු වගා ක්‍රමය. ඒ කියන්නේ බහු වගාව කියන්නේ එකම බිමක විවිධ භෝග වගා කරන්න. මතකනේ මහගමරාල මම කියා දුන්නා නේද? දැන් වනාන්තරයක තියෙන්නේ විවිධ ගස් වර්ග. එතකොට ඒවැ විවිධත්වය නිසාම මේ පලිබෝධ පාලනය අපිට ඊටාම ලෙහෙසියෙන් කරන්න පුළුවන් කියලානේ අපේ මහගමරාල මම කියා දුන්නේ. හරි බලමු ඊගාවට. ජෛව පලිබෝධ පාලනය. මහගමරාල මම කියා දුන්නා මතක නේද පුතේ? ඊළඟට කාබනික පෝර භාවිතය. කාබනික පෝර භාවිතය. දුපුතේ මේ කාබනික පෝර භාවිතයේ තියෙන වටිනාකම ඔබ දැන් දන්නවා. හොඳයි. ඊළඟට දුපුතේ පරිසර සමතුලිතතාවය සඳහා නැවත වන වගා කිරීම. ඉතින් මේ වනාන්තරයක තියෙන වැදගත්කම දන්න ඔබ මම හිතන්නේ වනාන්තරයක් නෙමේ සාමාන්‍ය ශාකයක්වත් කපන්න එකපාරට කැමති වෙයි කියලා අත්‍යවශ්‍යතාවයක් හෝ ඊ අනතුරක් නැත්තම් මම හිතන්නේ අපේ ආදරණීය දුවල පුතාලා මේ වන විනාශයට ශාක කපන්න නේද පෙළඹෙයි කියලා තව වනාන්තර වගා කරනවා මිසක්. එහෙනම් දුවේ පුතේ මේ පරිසර සමතුලිතතාවය සඳහා නැවත වන වගා කිරීම අපිට අත්‍යවශ්‍ය වෙනවා. දැන් දුවල පුතාලා අපිට පේනවා මේ සම්පූර්ණ වැවක සිටියමක්, භූ සිටියමක්. එතකොට සොරවුව තියෙනවා, මේ පිටවානේ තියෙනවා දුවේ පුතේ වැඩි වතුර ගෙනියන්න. නේද? ඊට පස්සේ බලන්න අර පැත්තේ ගම තියෙනවා, මේ පැත්තේ පන්සල තියෙනවා. මේ ආකාරයෙන් තමයි ඉස්සර පෙර දවසේ ගමයි පන්සලයි වැවයි දාගබයි කියන සංකල්පය මතුනේ. ඉතින් බලන්න දුවේ පුතේ කොච්චර සුන්දර ගම් නගර නිර්මාණ කිරීමේ හැකියාවක් මේ පෙර රජදරුවන්ට අපේ තිබුණද පරිසර හිතකාමීව තිරසාරව. මෙන්න මේකයි අපිට වැදගත් වෙන්නේ. ඒක නිසා තමයි අදටත් අපි මේවා රස විඳිමින් මේවා භුක්ති විඳිමින් අපි මේ ජීවිතේ ලස්සනට ගත කරන්නේ බොහෝ දෙනා. ඊළඟට දුවේ පුතේ මේ අපිට දකින්න පුළුවන් සොරව්වක් මේ මාදුරුවේ ජලාශය දුවේ පුතේ මාදුරුවේ ජලාශයේ තියෙන සොරව්වක් තමයි අපිට දැක ගන්න ඔබට තියෙන්නේ. දැන් මේ දුවේ පුතේ මේ පේන්නේත් ඔබට බිසෝ කොටුවක්. මේ බිසෝ කොටුවක සිදුවෙන අපේ මහගමරාල මාමා කිව්වා වගේ සිදුවන දේ ඔබට මේ විද්‍යාත්මකව පහදන්න මම මේ රූප සටහන යොදාගත්තේ. දැන් බලන්න දුවේ පුතේ මෙතන ඇතුල් වාන, ඒ කියන්නේ මේ වැවේ ජලය මෙතනින් ඇතුල් වෙනවා. දැන් මේ වැවේ ජලය ඇතුල් වෙනකොට දුවේ පුතේ වැවේ තියෙන ජල ධාරිතාවත් එක්ක ඊටාම වේගෙන් ජලය ගලාගෙන යනකොට මේ වැවේ බැම්මට හානි සිද්ධ වෙන්න පුළුවන්. වැව් බැම්මට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒක නතර කරන්න මොකද දුවේ පුතේ කරලා තියෙන්නේ? මෙන්න මෙතන මේ වගේ හිඩසක් හදලා තියෙනවා. මේක තමයි බිසෝ කොටුව කියලා කියන්නේ. දැන් මෙහෙන් එන වතුර පාරේ වේගය මෙතන පීඩනය අඩු නිසා මොකද දුවේ පුතේ වෙන්නේ? මේ පීඩනය ජල පාර මෙහෙට ගමන් කරනවා. එතනට ඇවිල්ලා නැවතත් ආපහු පිටවාරෙන් යනවා. එතකොට මේ පැත්තෙන් එන ජල පීඩනය වැව් බැම්මට ඍජුවම දැනෙන්නේ නැහැ. වැව් බැම්මට ඍජුවම දැනෙන්නේ නැහැ. ඒක නිසා මේ පිටවානෙන් පිට වෙන ජලයේ පීඩනය මේ වැවේ තියෙන ජල ප්‍රමාණයත් එක්ක කොහම වුණත් මෙතනින් යනකොට දුවේ පිටේ පීඩනය ඉතාමත් අඩුවෙන් තමයි එළියට ගමන් කරන්නේ. ඉතින් බලන්නකෝ අපේ ඉපැරණි ඥානය. හරි. මේ තියෙන දුවේ පුතේ එතකොට මේ බිසෝ කොටුවේ ඒ වතුර ජලය පිටතට වැව් බැම්ම හරහා ගලා එන්න හදලා තියෙන කානු නල පද්ධතිය. ඉතින් මේ සාම්ප්‍රදායික ආහාර ක්‍රම දුවේ පුතේ අපිට පෙර සාම්ප්‍රදායික ආහාර වර්ග ගොඩාක් තිබුණා නේද? දැන් තලප, කුරක්කන් තලපත් එක්ක ආනමක් හදාගෙන ඊටාම රසට සහ පෝෂ්‍යදායීව සහ ඊටා ක්‍රියාශීලී ලෙස අපි ගොවි මහත්තුරු හේන් වගාවට නේද කුඹුරු වැඩවලට ගියේ එහෙමයි දුවේ පුතේ නේද? උදේ දැන් ඔබට උනත් පුළුවන් ගෙදරදී තලප ටිකක් හදාගන්න නේද? කුරක්කන් තලප ටිකක්, කුරක්කන් පිටි ටිකක් අරගෙන ඇවිල්ලා ඔබේ අම්මට කිව්වොත් එහෙම හදලා දෙයි. ඒකත් එක්ක හැබැයි විශේෂ ආනමක් තියෙන්න ඕන. ඉතින් මේ ආනම කියන්නේ තලප කන ව්‍යංජනේ. ඒ ස්වභාවික ආහාර රසකාරක පිළිබඳ වැදගත් කරුණු ටිකක් තමයි අපි අද කතා කරන්නේ නේද? මේ කොටසේ. ඒකට ආහාරයක ඇති වඩාත්ම ක්‍රියාකාරී කොටස. දැන් දුවල පුතාලා ඔබ අපි කවුරුත් බලන්නේ රසයටනේ නේද? ආහාරයක වඩාත්ම අපි කැමතිම කොටස රස. ඒකට ආහාරවල වර්ණය, රස, සුවඳ, රුචිකාරක බව වැඩි දියුණු කරනවා. මේ ස්වභාවික රසකාරක මොකද කරන්නේ දුවේ පුතේ? ආහාරවල වර්ණය වැඩි කරනවා. ඊළඟට සුවඳ. දැන් මේ සේරම අපේ දේශීය රසකාරකවල අඩංගු වෙනවා. දේශීය ස්වභාවික රසකාරකවල අඩංගු වෙනවා.
ඊට පස්සේ ගත්තාම මේවා බොහෝමයක් බැක්ටීරියා නාශක ගුණය අඩංගුයි. අපේ තියෙන දේශීය රසකාරක දූපිතේ මේ විෂ බීජ නාශක ගුණය මේ කුළුබඩු වර්ගවල තියෙනවා. ඒක නිසා දැන් අපේ ලංකාවේ කුළුබඩු වලට ඊටාම හොඳ මිලක් සහ ඊටාම හොඳ ඉල්ලුමක් අපේ රටේ පිට රටවල් වලින් අපේ රටට ලැබිලා තියෙනවා. ඊළඟට ගත්තාම ආහාර මගින් සෞඛ්‍යයට ඇති කළ හැකි හානිකර බලපෑම් අවම කරනවා. එතකොට ආහාරයක් මගින් සෞඛ්‍යයට ඇති කරන්න පුළුවන් හානි එහෙම නැත්නම් බලපෑම් ඊටාම අවමයි මේ අපේ දේශීය රසකාරක මගින්. ඊට පස්සේ කෘත්‍රිම රසකාරක වලින් ලබා ගන්න බැරි රස හා ගුණ අපේ මේ දේශීය වශයෙන් තියෙන රසකාරක වලින් ලබා ගන්න පුළුවන්. දැන් ඔබ දන්නවනේ කෘත්‍රිම රසකාරක මොනවද කියලා නේද? දැන් මෙතන තියෙන රසකාරක වර්ග මොනවද කියලා බලන්නකෝ නේද? කරාබු නැටි තියෙනවා, සාදික්කා, එතකොට මිරිස්, ගම්බිරිස් නිකන් කුස්සියට ගියා වගේ. නේද දුපිතේ? ඉතින් මේවත් එක්ක මේවා තමයි අපේ තියෙන රසකාරක. ඉතින් බලන්නකෝ මෙහි වර්ණ ටික ගත්තාම කුරුඳු පොතු නේද? වර්ණ ටික ගත්තාම තියෙන සුන්දරත්වය. ඉතින් මේවා දුවේ පුතේ අපේ තියෙන ස්වභාවික රස ගන්නන කුළුබඩු වර්ග. දේශීය වෛද්‍ය විද්‍යාව මම අර වේලාසන කිව්වා වගේ ඔබත් එක්ක ආයුර්වේදය, සිද්ධ, යුනානි හා සිංහල වෙදකම අපි ඒකට කියනවා හෙළ වෙදකම. මේ හෙළ වෙදකමට මෙන්න මේ යන ශේෂ්ත්‍රවල ආభాෂය ලැබිලා තියෙනවා. මේ ශේෂ්ත්‍රවල ආభాෂය ලැබිලා තියෙනවා. ඊළඟට දුවේ පුතේ බලන්න මේ හෙළ වෙදකමේ සම්ප්‍රදායන් දෙකක් තියෙනවා. ඒ මොකද්ද? කාය චිකිත්සාව සහ ශල්‍ය චිකිත්සාව. කයට මොනවද කරන්න පුළුවන්? එතකොට ශල්‍ය කර්ම විදිහට මොනවද කරන්න පුළුවන්? මේ චිකිත්සා දෙකම අපේ රටේ අදටත් සිදු වෙනවා. ඊළඟට දුවේ පුතේ මේ දේශීය වෛද්‍ය විද්‍යාවේදී හෙළ වෙදකමේදී බලන්නේ අපි මිනිසා තුල තියෙන වාපිත් සෙම්. මේ හෙළ වෙදකමේදී සලකන්නේ ආයුර්වේදයේදී සඳහන් කරන්නේ මේ මිනිසාව රෝගී කරන්න බලපාන්නේ මේ වාපිත් සෙම. වාතය, පිත සහ සෙම ප්‍රකෝප වීම තමයි අපේ මේ ලෙඩ රෝගවලට හේතුව. එහෙනම් ඒ හා සම්බන්ධව තියෙන ආහාර වර්ග වලින් මේ රසායනික ක්‍රියාවලිය සමතුලිත කිරීම තමයි හෙළ වෙදකමේදී කරන්නේ. අසමතුලිත වුණාම තමයි මේ රෝග ඇති වෙනවයි කියලා එහිදී සලකන්නේ. එතකොට මේ ප්‍රතිකාරයේ අංග 3ක් තියෙනවායි කියලා කතා කරන දුපිතේ මේ හෙළ වෙදකමේ මොනවද ඒ අංග 3? ඖෂධ, ආහාර සහ ව්‍යායාම. ඖෂධ, ආහාර සහ ව්‍යායාම. දැන් දුවේ පුතේ මේ හෙළ වෙදකමේදී ඇත්තටම කරන්නේ රෝගයේ මුල සොයා ගන්නවා. රෝගයේ මුල සොයාගෙන මේ මුලට තමයි රෝග මූලයට තමයි අපි ප්‍රතිකාර කරන්නේ. දැන් බටහිර වෛද්‍ය විද්‍යාවේ කරන්නේ බෙහෙත් කරන්නේ දුවේ පුතේ රෝග ලක්ෂණයට. රෝග ලක්ෂණය යටපත් කිරීම තමයි සිදු කරන්නේ නැතුව රෝග මූලයට නොවේයි බෙහෙත් කරන්නේ. අන්න ඒක තමයි අපේ හෙළ වෙදකමේ බටහිර වෙදකමේ තියෙන වෙනස. නමුත් දැන් වෛද්‍යවරු මේ දෙකම භාවිතා කරලා ලංකාවේ නේද? අපිට ඊටාම හොඳ තත්ත්වයේ බෙහෙත් හේත් වර්ග ලබා දෙන්න උත්සාහ කරනවා. දැන් මේ කාලෙදිත් ඒ උත්සාහයන් ගොඩක් සඵල වෙලා තියෙනවා කියලා අපි කවුරුත් දන්නවා. ඒක නිසා මේ හෙළ වෙදකම ඊටාම අපිට ඊටාමත් වැදගත්. දැන් සමහරලා දුපුතේ මේවා කරන්න අපි කම්මැලි. මොකද මේ හෙළ වෙදකම් කරන්න කම්මැලි ටිකක් කල් යනවා. දැන් සමහරලාට වෙදමාමා ගියපු ගමන් අපිට දෙනවා අහවල් ශාකේ ගඟක් ගාව තියෙන නේද දුපුතේ. මේ ගඟට බටහිර පැත්තේ තියෙන අත්තක බටහිර දෙසට නැමුණු මුල් කෑල්ලකින් පොත්තක් හිරු අවරට ගොස් පැය දෙකකින් හෝරා දෙක තුනකින් හෝරා දෙක තුනක් ඇතුළත හොයාගන්න කියලා. ඔන්න ඕවා හොයාගන්න ඉතින් අපි හරි කම්මැලි. ඒක නිසා තමයි දුවේ පුතේ අපි මේ ෂණික දේවල් වලට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේවා දුවේ පුතේ මේ සූර්යයත් එක්ක නේද? සූර්යයා සහ පස මේ දෙක අතර තියෙන මේ ශාක වල තියෙන රසායනය මේ හිරු එළියත් සමග වෙනස් වෙනවා කියලා දුවේ පුතේ අපි කවුරුත් දන්නවා. ඉතින් මේ වෙනස් වෙන වෙලාවේ ඒ අවශ්‍ය රසායනිකේ වෙන් කරගෙන ඒ මගින් බෙහෙත් කිරීම තමයි හෙළ වෛද්‍ය විද්‍යාවේදී සිදු කරන්නේ. හරි.
ඊළඟට දූපිත අපිට වැදගත්ම කොටසක් අපි අද කතා කරනවා කාබන් පිය සටහන සහ ආහාර සැතපුම. මොකද්ද මේ කාබන් පිය සටහන සහ ආහාර සැතපුම කියන්නේ? මේක අවම කිරීම තමයි අපේ වගකීම. මේක අවම කර ගැනීම තමයි අපි උත්සාහ කරන්න ඕන මේක අවම කර ගැනීමට. බලමු අපි මොකද්ද මේ කාබන් පිය සටහන සහ ආහාර සැතපුම කියලා කියන්නේ. කාබන් පිය සටහන. කාබන් ෆුට් ප්‍රින්ට් කියලා දුවේ පුතේ. අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසියේදී මේක විවහාර කරනවා කාබන් ෆුට් ප්‍රින්ට් කියන එක. මොකද්ද මේ කාබන් පිය සටහන කියලා කියන්නේ? බලමු. පුද්ගලයෙක් නිෂ්පාදනයක් ක්‍රියාවක් හෝ ආයතනයක් හේතු කොටගෙන නිශ්චිත කාල පරිච්ඡේදයකදී විමෝචනය වන මුළු කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය කාබන් පා සටහන ලෙස හඳුන්වනවා. දුව පුතේ අපි කරන ක්‍රියාවල් වලදී අපි පිට කරන කාබන් ප්‍රමාණය තමයි මේ කාබන් පිය සටහන කියලා අපි කතා කරන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් අපි හිතමු අපිට පයින් යන්න පුළුවන් දුරක කඩයක් තියෙනවා. නැත්තම් අපි පයින් යන්න අපේ අවශ්‍යතාවයක් කරගන්න අපිට පයින් යන්න පුළුවන් දුරක තමයි අපේ අවශ්‍යතාවය ඉටු කරගන්න තියෙන්නේ. ඕකට දුවේ පුතේ අපි භාවිතා කරනවා ඉන්ධන දහනය කරන වාහනයක්. දැන් එතකොට මොකද වෙන්නේ? අපි පයින් යනකොට ඇතිවන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයට වඩා වැඩි කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් අපි ඉන්ධන භාවිතා කරන වාහනයකින් ගමන් කරොත් අන්න කාබන් විමෝචනය වැඩි වෙනවා. මෙන්න මේ අපේ කාර්යයන් සඳහා කාබන් විමෝචනය වැඩි කිරීම හෝ අඩු කිරීම පිළිබඳව කතා කරන කොටස තමයි මේ කාබන් පිය සටහන කියලා කියන්නේ. හැබැයි පුතේ අවාසනාවකට අපිට මේක මනින්න පොඩ්ඩක් අමාරුයි. මොකද මනින්න අමාරු අපි ශෝෂණය කරනවා නේද? අපේ ජීවීන් සියල්ලම ශෝෂණය කරනවා. මේ ශෝෂණයත් එක්කත් කාබන් විශාල ප්‍රමාණයක් කාබන් ඩයොක්සයිඩ් විශාල ප්‍රමාණයක් වායු ගෝලයට මුදා හැරෙන නිසා මේක මනින්න ටිකක් අපහසු ගතියක් තියෙනවා. ඉතින් බලමු. මෙන්න තියෙනවා මේ නේද අපි ඉන්ධන භාවිතය, යන්ත්‍ර සූත්‍ර භාවිතය, එතකොට විදුලිය, මේ විදුලිය භාවිතය කිරීමේදී එතකොට කසල කළමනාකරණය, ප්‍රතිචක්‍රීකරණය මෙන්න මේ කටයුතු සඳහා මේ කාබන් කොච්චර විමෝචනය කරනවද? ඉතින් මේවා භාවිතයේ නිසා නේද ඉන්ධන දහනය කිරීම, ගෑස් වර්ග භාවිතය, එතකොට මේවා අවම කර ගැනීම දුව පුතේ ඇත්තටම අපි කාබන් අඩු කර ගැනීමට හේතුව. දැන් උදාහරණයක් විදිහට මම කිව්වොත් එහෙම ඔබ නිකරුණේ විදුලි බල්බයක් දැල්වනවා නම් ගෙදර එතෙන්දිත් කාබන් විමෝචනය වෙන්න පුළුවන්. අපි කාබන් අපරාධේ විමෝචනය කරන්න පුළුවන්යි අපිට ඉන්ධන බලාගාර වලින් නේද? ඉන්ධන බලාගාර, ගල් අඟුරු බලාගාර වලින් විශාල අප වායු ප්‍රමාණයක් පිට කරනවා. ඉතින් අපි එක බල්බයක් දැල්වනවා කියන්නේ දුව පුතේ මේ විශාල කාබන් ප්‍රමාණයක් විමෝචනය කරන්න අපිත් දායක වෙනවා. ඔබ හොඳට මතක තියාගන්න ගෙදර තාත්තගේ අම්මගේ අපේ ගෙදර සල්ලි වියදම් වෙන හින්දාම නෙමෙයි අපි පරිසරය ආරක්ෂා කරගන්න ඕන කියන කැමැත්ත ඇතුව නේද? අදිෂ්ඨානය ඇතුව ඔබේ ගෙදර තියෙන අමතර විදුලි පහන්, ෆෑන් එක මේ විදුලිය භාවිතා කරන ඒවා පොඩ්ඩක් අවම කරගන්න. ඒ කියන්නේ අනවශ්‍ය වෙලාවට භාවිතා නොකර ඉන්න. හොඳයි. ඊගාවට මේ වගේම අපි කතා කරනවා දුවේ පුතේ ජල පිය සටහන. ජල පිය සටහන. මොකද්ද බලන්නකො? යම් කිසි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් මගින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී හෝ සැපයීමේදී පරිභෝජනය කරන මිරිදිය ජල ප්‍රමාණය, දැන් කරදිය ජලය නෙමෙයි, මිරිදිය ජල ප්‍රමාණය තමයි අපි ජල පා සටහන කියලා සඳහන් කරන්නේ. ඉතින් දැන් ඔබ නොහිතුවට මේ පිළිබඳව ඔබ පුදුමත් වෙන්න පුළුවන්. අම්මෝ මෙච්චර ජල ප්‍රමාණයක් මේ සමහර නිෂ්පාදන වලට අපි භාවිතා කරනවාද කියලා. නේද? දැන් ඔය අපේ ලංකාවේ කවුරු හරි දැන් එක කාලෙට එන පරිසර වේදීන්ගේ සහායේ අදාළ උදවියගේ අනුමැතිය යටතේ මේ කටුපොල් වගා කරලා දෙනවා. නේද? මේ කටුපොල් කියන්නේ කටුපොල් එතකොට තේක්ක වගේ ගස් අපේ පරිසරයට ඊටාම හානිදායක ශාක වර්ග මොකද විශාල ජල ප්‍රමාණයක් අවශෝෂණය කරගන්නවා. දැන් කටුපොල් වගා දුපුතේ සාමාන්‍ය ශාකයක් වාර්ෂිකව භාවිතා කරන ජලය වගේ 6 ගුණයක් මේ කටුපොල් ශාකය අවශෝෂණය කරගන්නවා. කටුපොල් ශාකය අවශෝෂණය කරගන්න. එතකොට දුපුතේ අපේ මේ පොළවේ තියෙන ජල ප්‍රමාණය අඩු වෙලා මේ පොළව નિසරු බිමක් බවට පත් වෙනවා. ඉතින් ඒ වගේ දුරදිග නොබලා කටයුතු කරන්න කෙනෙක් වෙන්න එපා ඔබ. අපි හැමතිස්සෙම බලමු මේ තිරසාරව පරිසරය රැකගන්නේ කොහොමද කියලා. දැන් බලමු දූපිතේ මේ
බලන්නකෝ සීනි කිලෝ එකක් නිෂ්පාදනය කරන්න ජලය ලීටර අපිට අවශ්‍යයි 1500ක්. සීනි කිලෝග්‍රෑම් එකක් නිෂ්පාදනය කරන්න අපිට අවශ්‍යයි ජලය ලීටර 1500ක්. ඊළඟට දුවේ පුතේ බලන්න. දැන් ඔබ ආසාවෙන් කන චොකලට් නේද? චොකලට් කිලෝග්‍රෑම් එකක් නිෂ්පාදනය කරන්න ජලය ලීටර 24000ක් යනවා. චොකලට් කිලෝග්‍රෑම් එකක් නිෂ්පාදනය කරන්න දුවේ පුතේ ජලය ලීටර 24000ක් යනවා. එතකොට තව ආහාර වර්ග ඔබේ පෙළ පොතේ ඇති. පොඩ්ඩක් බලන්න කොපමණ ජල ප්‍රමාණයක් අපි මේ සාමාන්‍ය නිෂ්පාදන වලට භාවිතා කරනවාද කියලා. මම කියන්නත් ඇති මීට කලින් දුවේ පුතේ දැන් ලෝකයේ පොඩ්ඩක් මේ මාංශ ආහාරයෙන් ඉවත් වෙනවා. මොකද මේ මාංශ ආහාරයෙන් ඉවත් වෙන්න හේතුව මේ පන්සිල් රකින්නම නෙමෙයි. මේ අපේ තියෙන බල ශක්තිය මේ දැන් සාමාන්‍යයෙන් කුකුළු පැටවෙක් අපි නිකන් ගමු කුකුල් මස් සඳහා කුකුල් පැටවෙක් නිෂ්පාදනය කරන්න විශාල ශක්ති ප්‍රමාණයක් වැය වෙනවයි කියලා ඒකේ විශාල පරිසර හානියක් සිදු වෙනවයි කියලා අපේ රටේ නෙමෙයි මේ පිට රටවල විද්‍යාඥයෝ පර්යේෂණ කරලා හොයාගෙන තිනවා. ඒක නිසා ඇතැම් තිරසාරව මේ පරිසරයේ රකින්න කැමති රටවල් මොකද කරන්නේ දැන් මේ මාංශ ආහාර වලින් පොඩ්ඩක් ඈත් වෙලා මේ ඒ ෆාම්ස් වර්ග ඒ කියන්නේ ඒ වගේ මේ කුකුල් පැටවුන් සහ හරක් ඌරෝ වගේ ඇති කරන ගොවි පොළවල් ඉවත් කරගෙන යන ප්‍රවණතාවයක් අපිට දැන් ලෝකේ තුලින් අහන්න දකින්න ලැබෙන තියෙක සතෙකුට එක පැත්තකින් ආරක්ෂාව අපේ බල ශක්තිය නේද ඉතිරි කර ගැනීමේ තිරසාර තැනකට ලෝකේ දැන් ලෝකේ ජනතාව එන බවක් අපිට දැක ගන්න පුළුවන්. ඊළඟට දුවේ පුතේ ආහාර සැතපුම. මෙන්න මේක අපිට ඊටාම වැදගත්. මොකද්ද මේ ආහාර සැතපුම කියලා කියන්නේ? මොකද්ද මේ ආහාර සැතපුම කියලා කියන්නේ? ඔබටත් මේ ආහාර ඔබත් මාත් ඔබත් අපි දෙගොල්ලොම මේ ආහාර සැතපුමේ කොටස්කාරයෝ. අපි බලමු මොකද්ද මේ ආහාර සැතපුම කියන්නේ කියලා. යම්කිසි ආහාරයක ඒකක ස්කන්ධයක් එය නිපදවන ස්ථානයේ සිට පරිභෝජනය කරනු ලබන ස්ථානයේ දක්වා ගෙවා යන දුර එම ආහාරයේ සැතපුම් අගය ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ පුතේ අපි කොයි හරි රටක නිෂ්පාදනය කරනවා නම් ආහාරයක් ඒ ආහාර අපි හිතමු ඕස්ට්‍රේලියාවෙන් අපි ඇපල් ගෙඩියක් කන්නේ කියලා. දැන් අපේ රටේ ඇපල් දැන් වැවෙන පළාත් තියෙනවා. ඉතින් ඒවට වඩා අපි පිට රටින් නම් ගෙනල්ලා මේ ඇපල් ගෙඩිය ආහාරයට ගන්න අපි ඕස්ට්‍රේලියාවෙන් ගත්තොත් එහෙම ඕස්ට්‍රේලියාවේ ඉඳලා ලංකාවට සාමාන්‍යයෙන් හැතැක්ම 4000කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ හැතැම්ම 4000ක් දුර ඉඳලා තමයි අපිට ඒ ඇපල් ගෙඩිය එන්නේ. එතකොට බලන්න දුවේ පුතේ මේ සඳහා වැය වෙන ජල ප්‍රමාණය. මේ සඳහා නැව් මාර්ගයෙන් හරි ගුවන් මාර්ගයෙන් හරි එනකොට ඒ සඳහා ඉන්ධන දහනය විමෝචනය කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය. නේද? මේවත් අපිට මේ පරිසරයේ අපි කොච්චර තිරසාරව ජීවත් වෙනවද කියලා දැනගන්න හොඳ සාධක අපි ගන්න ආහාර. ඉතින් බලමු මේ ආහාර සැතපුම දැන් ඔන්න මම මෙහෙම කියනවා. දැන් ඔබ අපි එක ආහාර වේලකදී මෙන්න මේවා අනුභව කරනවා. පාන්. මාළු හොදිත් එක්ක පාන් කනවා. ඊට පස්සේ පොල්. එතකොට පොල් සම්බෝල හදනවා. නේද? පොල් සම්බෝල හදනවා. දැන් බලමු මේකේ මේ කොච්චර අපි ආහාර සැතැක්ම ප්‍රමාණයක් ගිහිලා තියෙනවද කියලා. දැන් දුපුතේ පාන් හදන්න අපිට අවශ්‍යයි පාන් පිටි. එහෙම නැත්නම් තිරිඟු පිටි. දැන් මේ තිරිඟු පිටි එන්නේ දුපුතේ ඇමරිකාවෙන්. ඔන්න ඇමරිකාවෙන් දැන් එනකොට එතකොට යනවා හැතැක්ම 9340ක්. සැතපුම් 9340ක් යනවා අපිට ඇමරිකාවෙන් ඉඳන් පිටි අරගෙන එන්න. ඊගාට බලමු අපි මාළු. දැන් මාළු හදන්න නම් දුපුතේ අපිට මීගමුවෙන් නේද? දැන් ඔය මේ දවස්වල දන්නවනේ මාළු ප්‍රශ්න හොඳටම ඔබ. ඉතින් මේ මීගමුවෙන් කොහේ හරි මුහුදාශ්‍රිත ප්‍රදේශයකින් මාළු ලැබෙනවා. එතකොට මාළු ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් ගම්බදව ඉන්නවා නම් බොහෝ දෙනා වැව් මාළු. එතකොට මේ වැවේ ඉඳන් තමන්ගේ නිවසට තියෙන දුර. දැන් අපි ගත්තාම මීගමු ප්‍රදේශේ ඉඳන් අපිට මාළු වෙනවා නම් අපි සාමාන්‍යයෙන් කිලෝමීටර් 44ක් විතර තියෙන. දැන් නුවර පළාතේ කෙනෙකුට පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් නේද? නුවර පළාතේ කෙනෙක් මාළු ගන්නේ කොළඹින්නක්. එතකොට ඉතින් ඉඳන් දුර වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ විදිහට ගත්තාම සැතපුම් 44ක්. එතකොට දුපිට දැන් පොල් සම්බෝලයක් හදාගන්න පොල් ඕන. දැන් පොල් අපිට වත්තේ gedara තියනවා නම් පොල් හැතැක්මයක් නැහෙනේ
නේද? ගේ ගාවම පොල් ගහ තියෙනවා නම් තමන්ගේ වත්තේ පොල් ගහක් තියෙනවා. හැතැම්මයක් යන්නේ පොල් ගහ දිගේ අපි නැග්ගා. පොල් ගෙඩියක් කඩාගත්තා. පොල් විතරක් නෙමෙයි ඒ අතරතුර කුරුම්බත් බානවනේ. නේද? හරි. කොහොම හරි කමන්නේ. අර පොල් එතකොට සතැක්මයක් අපිට හැතපුම් ගානක් යන්න ඕනේ නෑ තමන්ගේ වත්තේ තියෙනවා නම්. ඊට පස්සේ දුව පුතේ පොල් සම්බෝලෙට අපිට ඕන මොනවද? වියලි මිරිස්. දැන් වියලි මිරිස් කොහෙන්ද ගේන්නේ? වියලි මිරිස් අපිට ලැබෙනවා දුව පුතේ ඉන්දියාවේ. දැන් ඉන්දියාවේ ඉඳලා අපිට තියෙන සතපුම් ගාන සතපුම් 800ක් තියෙනවා. සතපුම් 800ක් තියෙනවා. එතකොට බලන්න දුව පුතේ දැන් මුළු සතපුම් ගාන කීයද කියලා? අපේ දැන් එක ආහාර වේලක් අපි ගන්න එක ආහාර වේලකට වැය වෙච්ච සතපුම් ප්‍රමාණය කීයද? බලමු 10184ක්. ඒ කියන්නේ සතපුම් 10184ක් වැය කරලා තියෙනවා මේ ආහාර වේලට. නේද පුතේ? දැන් ඔය අතරතුර අපි කිරි පිටි පොඩ්ඩක් ගබනවා නම් උදේ පාන්දර පිටි කරපු කිරි නම් බොන්නේ. ශරීරයට ඊටාම අහිතකරයි කියලා මම ඔබට කිව්වා නේද? මේකේ මෙලමයින් අඩංගු වෙනවා. සමහර වෙන සත්ව තෙල් වර්ග භාවිතා කරන අවස්ථා තියෙනවා. ඒක නිසා අපිට ආදරේට ඒ රටවල් වලින් හොඳම ෆ්‍රෙෂ් මිල්ක් කියන ඒවා අපිට එවන්නේ නැහැ. සුපිරිසිදු කිරි අපිට එවන්නේ නැහැ. එතකොට දැන් නවසීලන්ත ඉඳන් එනවා නම් ඔන්න දුවේ පුතේ අපිට තියෙනවා කිලෝමීටර සතපුම් 6788ක් 6788ක් ඔබ උදේ පාන්දර යම්කිසි පිටරටකින් ගෙන්න කිරි වර්ගයක් පානය කරනවා නම් නවසීලන්තෙන් එන පිටි කිරි වර්ගයක් භාවිතා කරනවා නම් ඔබේ ආහාර සතුපුම 6788ක් දක්වා දිගු කරගෙන තියෙනවා. එතකොට බලන්න අපි කොච්චර තිරසාරද අපි කොච්චර කාබන් විමෝචනය කරන්න දායක වෙලා තියෙනවද කියලා. දැන් ඇපල් ගෙඩියක රස බලන්න ඕන නම් අපි ඕස්ට්‍රේලියාවේ ඉඳලා එන එද්දුපිටේ බලන්න. සතපුම් 4232ක් සතපුම් 4232ක් වැය වෙනවා. එහෙනම් දැන් අපි ආහාර සතපුම දූපිතේ හොඳම දේ පුළුවන් තරම් ආහාර සතපුම අවම කර ගැනීම. මේ ආහාර සතපුම අවම කිරීම තුළ අපි තිරසාර විදිහට ජීවත් වෙන්න අපිට පුළුවන්. තිරසාර විදිහට ජීවත් වෙන්න අපිට පුළුවන්. එහෙනම් අපි අපේ දවසේ ආහාර වේල අපි සරල කරගමු. පුළුවන් තරම් අපි අප නිවසේවට අපේ ගෙවත්ත උද්‍යානයක් ආහාර උද්‍යානයක් බවට පත් කරගන්න උත්සාහ කරමු. දැන් නගරේ බදාය කල්පනා කරන ඇති කොහොමද මේක කරන්න කියලා නේද දුවපුතේ. ඔය තියෙන ඉඩ ප්‍රමාණ තුල අපි දකිනවා උමනාව තියෙනවා නම් අපේ දුවල පුතාලා නේද? පෝච්චි වල වවලා එක් තැන්වල වහලවල් උඩ පීලිවල මේ වගේ භෝග වගා කරපු දුවල පුතාලා අපි පහුගිය දවස් ටිකේ දැක්කා. ඉතින් උමනාව තියෙනවා නම් අපිට අපේ දෛනික ආහාර වේලෙන් කොටසක් නේද? දඹල වැලක් වගේ දෙයක් හිටව ගත්තාම දීර්ඝ කාලීනව අපිට මේකෙන් ආහාර ලබා ගන්න අවස්ථාව තියෙනවා. හරි. ඊට පස්සේ දුවේ පුතේ අපි කතා කරනවා අපද්‍රව්‍ය කළමනාකරණය. අපද්‍රව්‍ය කළමනාකරණය ගැන කතා කරද්දී අපේ පළවෙනි දැන් මේක අපි කතා කරනවා දුවේ පුතේ 4R සංකල්පය කියලා. 4R සංකල්පය. අපද්‍රව්‍ය කියන්නේ අපි භාවිතයට නොගෙන ඉවත් කරන ද්‍රව්‍ය. දැන් නිවසේ තියෙන අපද්‍රව්‍ය තියෙනවා. නේද? භාවිතා කරන්නේ නැතුව අපි අයින් කළා දාන අපද්‍රව්‍ය. සමහර ඒවා නැවත භාවිතා කරන්නත් පුළුවන්. නමුත් අපි ඒවා භාවිතා කරන්නේ නැහැ. බලමු එතකොට මේ අපද්‍රව්‍ය දැන් කුණු අපි දන්නවා කුණු කඳු නායෑම් වලට ලක් වුණා නේද? කුණු නිසා විශාල පරිසර හානි සිද්ධ වෙනවා. සත්තු ආහාරයට ගන්නවා. ඒ අය ජීවිතක්ෂයටපත් වෙනවා. ඉතින් බලමු එහෙනම් අපි මේ කොහොමද අපද්‍රව්‍ය කළමනාකරණය කරන්න කියලා. පළවෙනි ක්‍රියාවලිය අපි කියනවා reuse. reuse කියන්නේ පුතේ නැවත භාවිතා කරනවා. බලන්නකෝ අප විසින් භාවිතයට ගන්න ලබන ඕනෑම අමුද්‍රව්‍යයක් හෝ අපද්‍රව්‍යයක් එකවරම ඉවත් නොකොට හැකිතාක් නැවත භාවිතා කිරීම කළ යුතුය. උදාහරණ අපි දීලා තියෙනවා පොලිතීන්. නේද පුතේ? පොලිතීන් විතරක් නෙමෙයි සමහර ද්‍රව්‍ය තියෙනවා අපි එකපාරක් පාවිච්චි කරලා විසි කරලා දානවා. නමුත් ඒක අපිට නැවත පාවිච්චි කරන්න පුළුවන්. දැන් හිතමුකෝ අපි මේ යෝගට් කෝප්ප නේද? පරිසරයට ලොකු හානියක් වෙලා තියෙන දුපිතේ යෝගට් කෝප්ප නේද? දැන් මේක අපිට පුළුවන් නම් මොකක් හරි නිර්මාණයක් කරන්න නැවත භාවිතා කරන්න. හරි. ඒ වගේ උපකරණයකුත් මම මේ ද්‍රව්‍යයක් ගෙනල්ලා තියෙනවා. මේ තියෙන දුපිතේ මේ කඹයක් නේද? මේ පොලිතින් භාවිතයෙන් හදපු ඉවතලන පොලිතින් භාවිතයෙන් හදපු කඹයක්. මේක භාවිතා කරන්න පුළුවන්. යමක් හයියෙන් ගැට ගහලා තියන්න නේද දුපිතේ. ඉතින් මේ වගේ නිර්මාණ අපිට සිදු කරන්න පුළුවන්.
එකපාරම මේ පොලිතින් ද්‍රව්‍ය විසි කරන්නේ නැතුව. ඉතින් ඔබ නිවසට ගෙන පොලිතින් බෑගය නැවත නැවත භාවිතා කරන්න අවස්ථාව තියෙනවා. හරි. ඊළඟට දුවේ පුතේ බලමු. දැන් මේ තියෙන්නේ ඔබ භාවිතා කරන බීම වර්ග නේද? ඔබ පාවිච්චි කරන බීම වර්ග මේ බෝතල් වලින් කරලා තියෙන නිර්මාණ. ඒ බෝතල් වලින් කරලා තියෙන නැවත භාවිතා කරලා තියෙන ආකාරය. දැන් අපේ සමහර දූල පුතාලා අපි දන්නවා ගෙවල් වල මල් පෝච්චි පවා මේවෙන් හදලා තියෙනවා. ගෙවල් වල තියෙන මල් පෝච්චි පවා මේවා මේ බීම බෝතල් ප්ලාස්ටික් බීම බෝතල් භාවිතා කරලා හදලා තියෙන. ඉතින් බලන්න කොච්චර సౌందර්යයක් අපිට එක් කරගන්න පුළුවන්ද? මොකද දුවේ පුතේ මේවා බෝතල් අපි පරිසරයට මුදා හැරියාම අවුරුදු 300ක් 400ක් යනකම් දිරන්නේ නැහැ. ඒ වගේම තමයි සාගර ජීවීන්ට මේවා අන්තිමටම යන්නේ සාගරයට. මේ සාගර ජීවීන් මේ නිසා විශාල වශයෙන් අනතුරු වලට ලක් වෙනවා, අවදානමකට ලක් වෙනවා. ඊළඟට දුවේ පුතේ මේ 4R සංකල්පයේ දෙවෙනි සංකල්පය අපි කියනවා reduce. අනවශ්‍ය ලෙස ද්‍රව්‍ය භාවිතය හැකිතාක් අවම කිරීම. අපිට අනවශ්‍ය දැන් උදාහරණයක් කියන්නද? පොඩ්ඩක් අපි දැන් ඔන්න තාත්තත් එක්ක හරි අම්මත් එක්ක හරි සුපර් මාකට් එකකට එහෙම ගියොත් එහෙම අර ගෙදර තිබිච්ච අවශ්‍යතාවලට වඩා දේවල් ටිකක් මේ කඩේට ගියාම අපිට ඕන වෙනවා. නේද? අපි තාත්තගෙන් අම්මගෙන් ඉල්ලනවා. අනේ තාත්තේ අපිට අරකට අරන් දෙන්න. මේ එහෙම අවශ්‍යතාව වැඩි වෙනවා. නේද? දැන් ඒ සමහර ඒවා අපිට අත්‍යවශ්‍යත් නැහැ. ඒක නිසා දුවේ පුතේ එහෙනම් අපිට අනවශ්‍ය ලෙස ද්‍රව්‍ය භාවිතා කිරීම හැකිතාක් අවම කරන්න ඕන. ඒකත් මේ අපද්‍රව්‍ය කල්පනාකරණයේ එක් අවස්ථාවක්. දැන් ඒ වගේ තමයි ඖෂධ වර්ග ඒවා නේද? උදාහරණයක් ඖෂධ වර්ග. ඊළඟට දුවේ පුතේ ගත්තාම පරිසරයට අහිතකර ද්‍රව්‍ය වෙනුවට පරිසර හිතකාමී ද්‍රව්‍ය භාවිතා කරන්න ඕන. ඒක කියනවා රීප්ලේස් කියලා. රීප්ලේස් කරනවා. ඒ කියන්නේ අහිතකර ද්‍රව්‍ය වෙනුවට හිතකර ද්‍රව්‍යයක් භාවිතා කරනවා. අහිතකර ද්‍රව්‍ය වෙනුවට හිතකර ද්‍රව්‍ය භාවිතා කරනවා. දැන් උදාහරණයක් දීලා තියෙනවා අපිට රසායනික පොහොර වෙනුවට අපිට පුළුවන් කාබනික පොහොර වගා කරන්න. දුපිතේ මම මේ අපේ පන්ති කාමරයට ගෙනල්ලා තියෙන්නේ ඒ වගේ දේවල් නේද? ප්ලාස්ටික් වෙනුවට අපිට පුළුවන් මේ මැටි භාජන භාවිතා කරන්න. ප්ලාස්ටික් වෙනුවට නේද? අපිට පුළුවන් මේ මැටි භාජන භාවිතා කරන්න. මේ මගේ පිඟානයි කෝප්පේ නේද? මේ තියෙන්නේ පිඟාන මැටි නේද? මේ කෝප්පේ වතුර බොර කෝප්පිට අපිට පුළුවන් දුවේ පුතේ මේ මැටි භාජන භාවිතා කරන්න ප්ලාස්ටික් වෙනුවට. මොකද ප්ලාස්ටික් එක යම්කිසි පොඩ්ඩක් කැඩුනොත් එහෙම අපි විශ්ක දැන් දුවේ පුතේ බලන්න මේ කැඩිච්ච භාජන නේද? දැන් මේ මැටි භාජන කැඩිලා බිඳිලා තිබුණාම අපිට පුළුවන් මේක විසි කරලා දාන්න. එතකොට මේක පරිසරයට කිසිම හානියක් වෙන්නේ නැහැ. පරිසරය මොකද කරන්නේ? මේක ආයි පස් බවට පත් කරන ඊටාම කෙටි කාලයකින්. ඉතින් ඒක නිසා මේ අපිට පුළුවන් පරිසරයට අහිතකර ද්‍රව්‍ය භාවිතා නොකර පුළුවන් තරම් මේ නෑඹිලියක කොටසක් නේද? දැන් ගොඩාක් දේවල් බැලුවොත් එහෙම මේවා දුපිතේ ඔක්කොම වෙනත් ද්‍රව්‍ය වලින් හදලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් එහෙම නැතුව පරිසර හිතකාමී ද්‍රව්‍ය වලින් භාවිතා කරන්න නේද? මේ කොළපතක කොටසක් මේකටත් විශේෂ නමක් කියනවා නේද? මේ කොළ පුවක් ගහක තියෙන කොළපතෙන් හදාගත්ත එකක්. ඔබ දැකලා ඇති පැණි මුල් එහෙම ඔතන්න මේක භාවිතා කරනවා. මේකට කියනවා දුපිතේ ගම්වල කලංකොළ කියලා. ඉතින් මේ කලංකොළයක් තමයි මේකේ අපි ගොඩක් දේවල් දොදොල් එහෙම නේද ඔතන්න භාවිතා කරන. ඉතින් මේ දැන් ඉන්දියාවේ දුම්රියේ දුපිතේ පිගම් බහඬ වෙනුවට භාවිතා කරන්නේ මේ කොළපත් වල කොටස්. කොළපත් වලින් හදාගත්ත උපකරණ. ඉතින් අපිට පුළුවන් හැන්දි මේවා ගොඩාක් දේවල් හද මම මේවා දුවල පුතාලට පෙන්නන්නේ. ඔබ අනාගතේ හොඳ ව්‍යවසායකයෙක් වෙයි නේද? ඔය අප සාමාන්‍ය පෙළ හදාරලා ඉවරලා ගෙදරට වෙලා ඉන්න වෙලාවේ වෙනත් පර්යේෂණ එහෙම කළා පරිසර හිතකාමී ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ව්‍යවසායකයෙක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා ඒ අයට පොඩි උදව් තමයි මම මේ පාඩම තුල ඔබට මේ ගෙනල්ලා දක්වන්නේ. ඉතින් මේ ඔබ උත්සාහ කරන්න නේද? අපේ කොළපතෙන් ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා මේ අපිට අර ශනික ආහාර ගෙනියන ආහාර පෙට්ටි සකසන්නත් මේ කොළපත උදව් කරගන්න පුළුවන්. ඊළඟට දුවේ පුතේ රීසයිකල්. දැන් මේ අපිට අන්තිමටම කරන්න තියෙන්නේ කරන්න කිසිම දෙයක් නැත්තම් මේක රීසයිකල් කරලා ඉවත් කරනකොට මේක රීසයිකල් කරන එක. ඒ කියන්නේ ප්‍රතිචක්‍රීකරණය කිරීම. ආපසු භාවිතයට ගන්න පුළුවන් වෙන විදිහට ප්‍රතිචක්‍රීකරණය කිරීම.
දැන් අපි දන්නවා අපි සත්ව මල ද්‍රව්‍ය මේ සේරම පොලිතීන් ප්ලාස්ටික් වවා එකතු කරගෙන ගිහිල්ලා ප්‍රතිචක්‍රීකරණය කරන මධ්‍යස්ථානක් දැන් තියෙනවා. ඉතින් මේවත් එක්ක ටිකක් අවදානම වැඩිම තියෙන්නේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය. මේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කොහොමද අපි විනාශ කරන්නේ නැත්නම් රීසයිකල් කරන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබ බැරලෝහ වර්ග තියෙනේව නේද? පොඩ්ඩක් ඊටාම දැනුවත්ව මේ අපද්‍රව්‍ය කළමනාකරණය කියන ක්‍රියාවලියට එකතු වෙන්න අවශ්‍යයි. ඊළඟට දුවේ පුතේ ශක්ති කළමනාකරණය. මොකද්ද මේ ශක්ති කළමනාකරණය කියන්නේ? සීමිත ස්වභාවික ශක්ති සම්පත් කෙරෙහි දුවේ පුතේ අධික ඉල්ලුමක් තියෙනවා. අධික ඉල්ලුමක් තියෙන මේ ඉල්ලුමට හරියන සැපයුමක් අපිට ලබා දෙන්න බැරි වුණාම ඉල්ලුමට හරියන සැපයුමක් අපිට ලබා දෙන්න නොහැකි වෙන තැනකදී අපි කියනවා බල ශක්ති අර්බුදයක් කියලා. බල ශක්ති අර්බුදයක් කියලා. දැන් බොහෝ රටවල් වල වගේම අපේ රටේ මේ බල ශක්ති අර්බුදේ තියෙනවා. නේද? අපිට ඉල්ලුමට වඩා අඩුවෙන් තමයි සැපයුම තියෙන්නේ. නමුත් කොහොම හරි බල ශක්තිය ලබා ගන්න අපිට පුළුවන්. එතකොට දුවේ පුතේ මේ සඳහන් කරලා තියෙන බල ශක්තිය අර්බුදයේ තියෙන තාක්ෂණික ගැටලු නේද? ඛනිජ තෙල් අර්බුද මේ සම්බන්ධයෙන් ඔබට පුළුවන් ඔබේ පෙළපොතත් භාවිතා කරලා මේ සම්බන්ධයෙන් හොයන්න. බලමු අපි මේ බල ශක්තිය අර්බුදයට හේතු මොනවද කියලා දුවේ පුතේ. මේ බල ශක්තිය අර්බුදයට හේතුව තමයි දැන් සීමිත සම්පත් ප්‍රමාණයක් තියෙන්නේ. සම්පත් ප්‍රමාණය විශාල වෙන්නේ නැහැ, වර්ධනය වෙන්නේ නැහැ. නමුත් දුවේ පුතේ ජනගහනය ශීඝ්‍ර ලෙස වර්ධනය වෙනවා. මෙන්න ජනගහනය ශීඝ්‍ර ලෙස වර්ධනය වුණාම අපිට බල ශක්තිය අර්බුද බල ශක්තියක් නෙමේ ආහාර වර්ග නේද සෑම දෙයකටම අර්බුදයක් ඇති වෙනවා. ඊළඟට කර්මාන්ත විශාල ලෙස බිහිවීම. කර්මාන්ත වර්ග නේද කුඩා කර්මාන්ත මහා පරිමාණ කර්මාන්ත. ඒකට කර්මාන්ත විශාල වශයෙන් ඉදිවීමත් මේ බල ශක්තිය අර්බුදයකට හේතුවක් වෙනවා. ඊට පස්සේ ශක්තිය අධික ලෙස භාවිතා කිරීම. ශක්තිය අධික ලෙස භාවිතා කිරීම. ඒ වගේම තමයි ශක්තිය අපතේ යෑම. ඒ දුපිට අපි දැන් සමහර ආයතනවල අපි දකිනවා ෆෑන් එකක් දාලා තියෙනවා ෆෑන් එකකට කවුරුත් නැහැ. නේද? මේ හුලං ලබා දෙනවා කාමරයේ ඇතුළට. හැබැයි කවුරුත් නැහැ. සමහර කාමර මේ ආයතනවල අපිට වායු සමනය කරන යන්ත්‍රයේ වැඩ. හැබැයි ඇතුලේ කවුරුත් නැහැ. ඉතින් මේ වගේ අවස්ථාවලදී විශාල ශක්ති හානියක් දෙපුතේ සිද්ධ වෙනවා. ඊළඟට ශක්තිය අපතේ යෑමක් සිද්ධ වෙනවා. ඊළඟට පුනර්ජනනීය ශක්ති සම්පත් ගවේෂණය නොකිරීම. දෙපුතේ අපේ රට වටේම තියෙන මුහුද. හැබැයි අපි තාම අත තියලා නැහැ මේ අපි චූටි කාලේ නම් ඉගෙන ගන්නව නේද පුතේ මුහුදු රළ භාවිතා කරලා විදුලිය නිෂ්පාදනය කරන්න. එතකොට වඩදිය බාදිය භාවිතා කරලා විදුලිය නිෂ්පාදනය කරන්න පොත්වලින් අපි නිකන් කතා කරන හැබැයි කවුරුත් තාම මේකට උත්සාහයක් අරගෙන නැහැ. කැපී පෙනෙන ලෙස උත්සාහයක් අරගෙන නැහැ. ඉතින් දුවල පුතාලට ඔන්න පුළුවන්. නේද? රට වටේම මුහුද තියෙනවා. පොඩ්ඩක් මේ සම්බන්ධයෙන් පර්යේෂණ කරලා අපිට කොහොමද මේ මුහුදු රළ භාවිතා කරලා බල ශක්තිය නිෂ්පාදනය කරන්නේ. එතකොට මේ පුනර්ජනනීය සම්පත් ගවේෂණය නොකිරීමත් මේ බල ශක්තිය අර්බුදයට හේතුවක්. දැන් මේ වර්තමානයේ මෑත කාලීන සූර්ය ශක්තිය හරි යොදාගෙන අපි කරේ මේ ශක්තිය නිෂ්පාදනය කරන්න උත්සාහ කරන්නේ. එතකොට සුළඟ තියෙනවා රට වටේ නේද? මුවාවල් තියෙනවා. එතකොට මේ කඳු පන්ති තියෙනවා. මේ අතර අපිට පුළුවන් විශාල සුළං ධාරා ලබා ගන්න. මේවෙන් කොහොමද විදුලිය සහ ශක්තිය නිෂ්පාදනය කරන්න කියලා ඔබ අධ්‍යයනය කරන්න පුළුවන් ඔබට. ඉතින් යුද්ධ කටයුතු සඳහා බල ශක්තිය වැය වෙනවා විශාල වශයෙන්. හොඳ වෙලාවට අපේ රටේ දැනට ඒ වාතාවරණයක් නැහැ. ඊට පස්සේ අර හැම ගැටලුවක්ම නිර්මාණය කරන අය මේ බල ශක්තිය අර්බුදයටත් හේතු නිර්මාණය කරන කියන්නේ දේශපාලනික ගැටලු නිසා දුවේ පුතේ බල ශක්තිය අර්බුදය ඇති වෙන්න පුළුවන්. එහෙනම් දැන් අපි මේ පාඩම අපි සති කිහිපයක් මුළුල්ලේ අපි කතා කරා ජෛව ගෝලය කියන පාඩම. දුවේ පුතේ මේ ජෛව ගෝලය කියන්නේ මොකද්ද? ජෛව ගෝලයේ ඒකයිකයෝ කවුද? නේද? එතකොට විශේෂ මොනවද? මේවා ගැන කතා කළා. ආහාර දාම, ආහාර ජාල ගැන කතා කළා. ශක්ති පිරමිඩ ගැන කතා කළා. පරිසර දූෂණය ගැන කතා කළා. පරිසර දූෂණයට හේතු වෙන දේවල් ගැන කතා කළා. මේවා ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා කතා කළා. අද අපි කතා කළා තිරසාරව කොහොමද අපේ රට අපේ ප්‍රදේශය තිරසාරව භාවිතා කරන්නේ කියන එක පිළිබඳව. එහෙනම් දුවේ පුතේ මේ පාඩම් කොටසේ අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ ඔබත් එක්ක කොහොමද මේ තිරසාරව මේ පරිසරයට ආදරය කරන පරිසරය රැක ගන්න පුළුවන් දරුවෙක් අපි ඇති කරගන්නේ කොහොමද කියන එක තමයි අපි මේ පාඩම
තුලින් ඔබට ලබා දෙන්නේ මේ තිරසාරව කටයුතු කරන්න අපේ පරිසරය ආරක්ෂා කරගන්න ඔබ හොඳට සිතට අවධාරණය කරගන්න කියන එක මේ පාඩමේදී මම ඔබගෙන් ඉල්ලන මම දන්නවා අපේ දුවල පුතාලා මේ පාඩමත් එක්ක ඉගෙන ගත්තට විභාගයේ හොඳ ප්‍රතිඵල ලබා ගන්නත් එක්කම තමන්ගේ ජීවිතේනුත් මේ ක්‍රියාව පරිසරයේ හිතකාමී ක්‍රියාව ක්‍රියාත්මක කරන බව මම හොඳ ආකාරයෙන්ම දන්නවා. එහෙනම් දුව පුතේ අදට පාඩම අපි මෙතනින් නිමා කරනවා. ඔබත් එක්ක පසුව මේ පිළිබඳව ගැටලු සාකච්ඡා කරන්න අපි වෙනම පාඩම් මාලාවකින් හමු වෙමින් බලාපොරොත්තු වෙන එහෙනම් ඔබ සියලු දෙනාටම සුබ දවසක් ආයුබෝවන්.